ගරු ස්වාමීන් වහන්ස අපගේ ශරීරගත රෝගයන්ට භෞතිකව කරනු ලබන ප්‍රතිකාර පමණක් ප්‍රමාණවත්ද? එම රෝග වැළඳීමට පෙර කරන ලද කර්මයන්ගේ බලපෑම කෙසේ වන්නේද? එසේනම් එම කර්මයන්ට ප්‍රතිකර්ම කරන්නේ කෙලෙසද? පහදා දෙන්න. ඒ ප්‍රශ්නේ ඇහෙන්නේ නැති පින්නත් පිළිසෙට අපිට හැදෙන නොඑක ආකාර අසනීප ලෙඩ රෝග ආදියට පෙර කර්ම සම්බන්ධ වෙනවද කියලා මේ අහන ප්‍රශ්නෙට කම්මස කෝමි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සාවිලි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමිති කියලා මේ බඳ දේශනාවක් තියෙනවා. කර්මයේ මුල් කරගෙන න්‍යාය කරගෙන දායාද කරගෙන පිළිසරණ කරගෙන යම් කිසි කර්මයක් අපි කළා නම් යහපත් පුණ්‍ය කර්මයක් හෝ පාප කර්මයක් හෝ ඊට අනුකූලව සැප දුක් විඳින්න මේ සසරේ ගමන එනවා කියන කාරණේ තමයි ඉතල විග්‍රහ කරන්නේ. ඒතකොට අපිට කර්මයේ බලපාන විවිධ ක්‍රම තියෙනවා. එල්ල කරලාම බලපාන ඒවා තමයි අපි කිව්වේ කර්ම රෝග කියලා. ප්‍රධාන වෙන්නේ. එල්ල කරලා තනිකර ඒක හේතුක කිසිම දෙයක් රෝගේ නැහැ. බහු හේතුකයි. විවිධ හේතුන්ගේ සම්පින්නියකේ ප්‍රතිඵල තමයි අපිට මොනවා හරි හොඳ හෝ නරක වශයෙන් ඉන්නේ පේන්නේ. හැම දෙයක්ම විද්‍යාමාර්ග තියෙන හැම ඵලයක්ම බහු හේතුක හේතුන්ගේ සම්පින්දනයන්ගේ ඵලයක්. ඒතර ඊවැදී යම් කිසි හේතුවක් ප්‍රධාන වුණා නම් ඒ නමින් තමයි හඳුන්වන්නේ. දැන් යම් තැනකදී කර්ම බලවේගයේ ප්‍රධාන වුණොත් ඒවා කර්මජ රෝග කියනවා. තනිකර කර්මයෙන් විතරක් රෝග ජනිත කරන්න බෑ. ඒක ප්‍රධාන හේතුව වෙනවා. හැබැයි සමහරලාට අප්‍රධාන හේතු තියෙනවා. ඒ අප්‍රධාන හේතු නැති වුණොත් ඒ ප්‍රධාන හේතු වල තනියෙන් ඒ වැඩේ කරන්න බැරුව යනවා. මේකට හොඳ සාක්ෂි තියෙනවා බුද්ධහම තුල පෙර ඔක්කාක කියලා රජ කෙනෙක් රජ කරපු කාලයක් තිබුණා කියනවා. ඒ කියන්නේ සක්විති රජවරු හිටපු කාලයක් ගැනයි කියන්නේ. මෙන්න මේ කියන ඔක්කාක කියන රජුරුවන්ගේ කාලේදී සිද්ධ වුණ දෙයක් ගැන කියනවා ඊට ඉස්සෙල්ලා මිනිස්සෙයින්ට ස්වභාවික උපතත් ස්වභාවික වයසත් මරණයත් ඇරෙන්න. තව රෝග කියලා දෙයක් තිබුණේ නැහැ කියනවා. හැදුන්නේ නැලෙන රෝග. ඒකට අවශ්‍ය පසුතලයක් තිබුණේ නැහැ. දැන් මේකෙදි වටිනා දෙයක් තියෙනවා මේ පසුතලයේ භෞතික ලෝකෙ හැදින්නේ ඉස්සෙල්ලා කොහේ හැදිලාද? අන්න ඒක තමයි දැනගන්න වටිනාදී. අසනීප වලට ලෙඩ රෝග වලට මේ භෞතික ලෝකයේ පරිසරය හැදිලා අපිට යම් කිසි විදියකින් බලපාන්න සිද්ධ වෙනවා. විස බීජ වෛරස් ආදී වශයෙන් අපි අද කියනවා. මෙන්න මේවට හේතු වෙන්න හේතුන මුල් කාරණේ දැනගන්න හොඳ කතාවක් තියෙන අපි බුද්ධ දේශනාවේ. මේ ඔක්කාක කියන රජුරුවන්ගේ කාලේදී හිටපු බමුණු ඒ රජමැදුරේදී රාජභෝජන වළඳනවා. එතකොට ඒ වගේම පස්ගෝ රස ඒ කියන්නේ ගවයාගෙන් ගන්නා වූ කිරි, ගිතෙල්, වෙඩරු, මුදෝපු කිරි මේ ආදී වශයෙන් ගන්නා ඒවා දැකලා ඒවා මෙච්චර රස නම් මුගේ මස් කොච්චර රහයක්ද කියලා හිතන් අදහසක් ආවා. ඒ කතාවේ තියෙන්නේ. ගවයාගේ කිරි, ගිතෙල් මෙච්චර රසට තියෙනවා නම් මුගේ මස් මොන රසයක්ද? ඒ කියන්නේ ඊට ඉස්සෙල්ලා මිනිස්සු එහෙම ගවය සත් මැරුවේ නැහැ, ගවය මැරුවේ නැහැ. එතකොට මොකද කරන්නේ? මෙහෙම හිතලා උන් කතා වෙලා රජුරෝ රැවට්ටුවා. මේ රාජ සම්පත් වැඩි වෙනවා, රාජ ඉසුරු වැඩි වෙනවා. මංගල ගවයා මරලා හිටන් යාගයක් පවත්වන්න. ඒ කියන්නේ දානයක් දෙන්න කියන එකයි පෙන්නන්නේ. රජුරුවත් මේ කතාව අහලා හිටන් මොකද කරන්නේ? විශාල කිරි ප්‍රමාණයක් ලබා දුන්න මංගල එළ ගවයා උන් ඉදිරියේදී මරලා ඒ මත හදලා හිටන් උන්ට දානි දුන්නා කියනවා. මෙන්න මේ කරපු වෙලාව විතර ලෝකෙට සාපයක් වැදුණයි කියනවා. අන්නේ හටගත්ත සාපයේ මුල් කරගෙන 890ක් රෝග හටගත්තයි කියනවා ලෝකෙ. අදත් තියෙන්නේ 890ක් රෝග කියන එක තමයි තියෙන්නේ සම්බන්ධ. රෝග 98ක්. 90ක් ව්‍යාධි 203ක් අන්තරා කියටන් ඔය අපේ ආයුර්වේද ආදී වල විග්‍රහ වෙනවා. ඉතින් 890ක් රෝග හටගත්තා කියන එක අපේ පෙළ දහම් පොත්වල තියෙන කතාවක්. එහෙනම් මේ 890ක් රෝග වලට තමයි අහුවෙන්නේ ඔක්කොම කර්ම රෝගත් හැම එකක්. එතකොට මේ ඔක්කාගේ රජුරවයි කාලේ කියන්නේ කොච්චර කාලයක් එනකම් මේ මිනිස්සු ඇවිදින්නද? එහෙනම් ඊට ඉස්සෙල්ලා රෝගයක් හැදුන්නේ නැත්නම් ලෝකී සුද්ධතාවයෙන් ආපු මිනිස්සෙයින්ට ක්‍රමක්‍රමයෙන් අසුද්ධ වෙලා පව් කරගෙන ගියත්
ඒ පව් අතරත් බලවත්ම පාපයක් සිද්ධ කරන තැනකට එන්න ඕනේ. අන්න ඒ වගේ අවස්ථාවකදී තමයි ඔය කියන්නා වූ සාපේ සිද්ධ වෙන්න හේතු වෙන්නේ. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. දැන් අපි මෙහෙම හිතන්නකෝ. යම් කිසි පුද්ගලයෙක් නරකයි. හොඳ මිනිස්සයෝ නෙමෙයි. හොඳ මිනිස්සයෝ නෙමෙයි. සාමාන්‍යයෙන් අපි හිතමු නරක මිනිස්සයෝ ඉන්නවා. වැරදි වැඩ කරනවා. ඒ නොයෙක් වැරදි වැඩ කරගෙන ඉන්න අතරේදී ඔය සාර ධර්ම විනාශ කරමින් ඒ වාගේම කටයුතු කරමින් ඉන්න අය එක්තරා පිරිසකට සලකනවා, පිරිසකින් සැලකුම් ගන්නවා. මේ දෙකමත් කරනවා. සලකන පිරිසක් ඉන්නවා, සැලකුම් ලබන පිරිසකුත් ඉන්නවා. ඒ වගේම මේ අවස්ථාවවලදී මේ එක්තරා පිරිසක් ප්‍රිය කරනවා. පිරිසකට පහර ගන්න. දැන් මේ වගේ මිනිස්සුයෝ ඉන්නවා. මෙන්න මේ වගේ තත්වයක ඉන්න මිනිස්සුයෝ මැරිලා හිටන් ඒ කර්ම විපාක ගෙවන්න ඔය ගවිය වෙලා උපදිනවා. උන් මේ ලෝකෙන් අතුරුදහන් කරපු දේවල් ලෝකයට ලබා දෙනවා. හැබැයි එක්තරා හොඳ පැත්තකුත් උන් ළඟ තියෙනවා. එක්තරා පිරිසකට යහපත කරන බලාපොරොත්තුවකුත් තිබුණා. ඒක එක්තරා හොඳ පැත්තක්. හැබැයි මිනිසුන්ගෙන් කාපුවාට වන්දි ගෙවන්න, අසාධාරණ විදිහට කරපු වැඩවලට වන්දි ගෙවන්න තිරසනුත් උනා. මෙන්න මේ කාරණා දෙකම නිසා ඌ මිනිසුන්ට ප්‍රයෝජනවත් සතෙක් වෙලා එක පැත්තකින් ණය ගෙවෙන එක වාසේ ඌ ඒ තිරසං ගතිය නිසා තිරසං වෙපෙදිලා ඌ දුක් විඳිනවා. ඒ වගේම යම්කිසි මේ මිනිසුන්ට සලකන්න බලාපොරොත්තුවක් තිබිච්ච එහෙම ගතියන් නිසා ඊට අවශ්‍ය කරන විදිහේ පරිසරයක ඊට හේතුකාරක ඇතුව උපදිනවා. මිනිසුන්ව පෝෂණය කරනවා. දැන් මෙහෙමයි ලෝකේ ඉන්නවා. සමහර පැත්තකින් සාධාරණයි. තවත් පැත්තකින් මහා අයුතුයි. මෙහෙම පිරිස ඉන්නවා. දැන් නියත මිත්‍යා දෘෂ්ටිකයෙක් හිටියොත් එහෙම එයාට තිරිසන් යෝනිය හෝ සතර අපායේ අයිති. උපදින්න හේතු වෙනවා. අන්න ඒ වගේ වෙලාවට ඒ හේතුවෙන් තිරිසන් වුණාට ඊයගේ එක්තරා පැත්තක ගුණයක් තියෙනවා. මිනිස්සුන්ට කරදර කරන්න හොඳ නැහැ. මිනිසුන්ට සලකන්න ඕනේ. අනිත් සත්තුන්ට වාගේ නෙවෙයි මිනිසුන්ට පෝෂණය කරන්න ඕනේ. ඉතින් මෙහෙම කියලා ඒ පැත්තට බොහොම උත්සාහයෙන් දඟලන පිරිසක් ඉන්නවා. චරිතයෙන් අපිරිසුදුකම් කරනවා. හොඳයි නරකයි දෙකේම සම්බන්ධයි. කල්ල සුඛ විපාකම් කියන්නේ අන්න එහෙම තැඟවලට. කළු සුදු සහ කළු සුදු විපාක. මෙන්න මේ දෙකේ විපාක ප්‍රවෘත්ති විපාක වශයෙන් අරගෙන අර තිරිසන්ගත කරපු කර්මය පටිසන්ධියට හේතු වෙලා හරක් වෙලා උපදිනවා. ඒ ධර්ම ස්වභාවයෙන්ම මිනිස්සු අතරට සම්බන්ධ වෙලා බොහොම කීකරුව ඊට පස්සේ මිනිසුන්ව පෝෂණය කරන අවුගේ තියෙන ශක්තිය. ගුණයයි අගුණයයි දෙකම තියෙනවා. ඒක අගුණේ ඌ හරකවුනේ ඌ කරපු අපරාධයට. ඌ කරපු තිරිසංග වැඩ වලට හරකෙක් වුණා. හරකෙක් වෙලා හිටන් එක පැත්තකින් ලෝකේට හරකවෙන්න වෙච්ච ණය ගෙවනවා එක පැත්තකින්. ඒ තිරිසං ස්වභාවය. අනික තමයි උදව් උපකාර කරන්න තිබිච්ච හිත නිසා. අන්‍ය සතුන්ට වඩා උදව් උපකාර කිරීමට කිරි පෝෂණය ආදී ලබා දීමට හේතුකාරක ලබලා හිටන් ඒකට උපදිනවා. අන්නේ මිනිසුන්ට යමක් දෙන්න හිතව නිසා යමක් යමෙකුට දෙන අයට දේවතාවා කියනවා. දේවතාවෝ කියන්නේ ඇයට දෙවියන්ටම නෙවෙයි. උඩ ඉන්න චතුර්මහා රාජතාවති සා දෙවියන්ටම නෙවෙයි දේවතාවෝ. ඒකවල දේවතාවොත් වෙනවා දෙවියොත් වෙනවා. යම් තිරිසන් සතෙක් හරි යමෙකුට යමක් දෙනවා නම් දේවත්වයෙන් සැලකුවා. දේව කියන්නේ අර්ථي. ඒතර ගවයා දේවත්වයෙන් සැලකන්න හේතුවත් ඕකයි.
ඒක ඌ හොදක් කරන්න බලාපොරොත්තු වෙන්නේ තිබිච්ච හොඳ. ඌටත් ඒ හොඳ නිසා යම් ප්‍රතිඵලයක් ලැබෙනවා. එක පැත්තකින්. කරගත කර්ම අනිත් පැත්තෙන් ගෙවනවා. සමහර එවුන්ට හොඳට සලකනවා. කන්න බොන්න දෙනවා, නාවනවා, පුන්නක්කු දෙනවා. ඉතින් මොනවා හරි දෙවෙනි නැති වෙන්න ඉඳ හදලා තියෙනවා. ඉතින් ඒ වගේ සලකන අයත් ඉන්නවා. සැලකුගේ පැත්තකින් ලබනවා. හැබැයි ඉතින් මොනවා හරි අනුර කරපු අසාධාරණ තියෙනවා අනිත් පැත්තෙන් එකත් පළ දෙනවා. ඒක හේතුඵල වශයෙන් කර්ම විපාකෙද හැ. යම් කිසි මිනිස්සෙක් අර යහපත් ගුණ තියෙන තිරසංගතව වේවා. ඒ යහපත් ගුණයක් ක්‍රියාත්මක කරන කෙනෙකුට ලොකු අපරාධයක් කළොත් ඒක සහගහන අපරාධ කියලා කියනවා. ඒ කියන්නේ ඒකට අනුකූලව Tamanට ඒ જાතිය කරදර සිද්ධ වෙනවා. මෙන්න මේ වගේ දෙයක් තමයි ඔක්කාක රජුරුවන්ගේ ගවයා මරලා අර දායට ගත්තට පස්සේ ආහාරයට ගත්තට පස්සේ වෙච්ච සාපේ. ඊට පස්සේ කොහොමද මේ ලෝකේ ලෙඩ හැදුනේ? ඊට ඉස්සෙල්ලා වෛරස් තිබුණ නැද්ද? විස බීජ තිබුණ නැද්ද? ඒතකොට බැක්ටීරියා තිබුණ නැද්ද? විවිධ කෘමි රෝග ඔවා තිබුණ නැද්ද? හැබැයි කියන විදිහට නම් එහෙම ලෙඩක් තිබිලා නැහැ කියන එකයි මොනවා. අපේ නිරුක්තියක් කියපුවාම යම් විදිහේ පිළිගත්තත් නැතත් ඒක හැදුන ආකාරයේ වෛරය ආශ්‍රය කරන්න ගියාම තමයි වෛරය ආශ්‍රය කිරීමෙන් වෛරස් හැදෙන්නේ. වෛරස් කියන මොන නමක් වුණත් සිංහල શબ્දයට හෙළ හඬට ඒවේ අර්ථ තියෙනවා. සෑම පදයක්ම නිරුක්ති පදයක්. සෑම පාලි පදයක්ම කිව්වෙත් නැහැ, පාගදී පදයක් කිව්වෙත් නැහැ. දේශනාවේ සෑම පදයක්ම නිරුක්ති පදයක්. සෑම පදයකම අදහසක් තියෙනවා. නිරුක්ති පරිසම්පදා ඥානෙට අදහස ගත්ත හැකි තියෙන අට්ටම. ඥානෙ තියෙන මට්ටම. ඒ තමයි මේක ඉංග්‍රීසි පදයන්නේ මේක ග්‍රීක පදයන්නේ කියවට හරියන්නේ නැහැ. මොන පදේ වුණත් ඒ શબ્දේ අපි කොහෙන් වරක කරලා හිතුණත් අපේ මේ හෙළ අර්ථයක් තියෙනවා ඒක ASCII හැංගිලා. ඒ පදේ ඇතුලේ ඒක තමයි මතු කරන්නේ. ඔය බැට්ටි කියන වචනේ ගත්තේ බාල වැඩ වලට. බාලයා බැට්ටියා. අදත් මේ වචන භාවිතා කරන පැති තිබුණා දැන් ඉන්නේ ඒවා විනාශ වුණා. බැට්ටා. ඔය ආදි වශයෙන් ගන්නවා. ඒ බැට්ටි කියලා කියන්නේ බාල කියන එකයි. ඉරියා කියන්නේ ඉරියව්. බාල වැඩ. ඒ බාල වැඩ කිරීමේ ප්‍රතිඵලය වශයෙන් ලෝකයට හැදෙන විපාක ශක්තියක් විහිදුවනවා බැක්ටීරියා කියන. ඒ තමයි බැක්ටීරියා කියන්නේ. නම කොහෙන් ආවත් ඒකේ අදහසින් යමක් ගොඩ නැගුණේ ওই විදිහට. වෛරයයි බාල වැඩයි නිසා වෛරස් සහ බැක්ටීරියා ලෝකෙට බෝ වුණා. බොහෝ කරන්න පටන් ගත්තා ඊපස්සේ බොහෝ වුණා. බෝ වුණා කිව්වේ ඒකයි. මෙන්න මේ හේතුවෙන් රෝග වලට මුල වුණා. එහෙනම් කර්ම රෝග තිබුණ නැති කාලේ කර්ම නොවන රෝග තිබුණා නම් මොනවද තිබුණයි කියන්නේ? ස්වභාවික උපතත්, ස්වභාවික වයසට යාමත්, බඩගින්නත්, බඩගින්න පිපාසය tikai ස්වභාවික මරණය ඇරෙන්න වෙන මොකුත් තිබුණේ නැහැ. එහෙනම් උණක් හෙම්බිරිසාවක්වත් තිබුණා කියලා නැහැ. එහෙනම් ඒ තරම් වද්දයක් මිනිසුන්ට තිබිලා නැත්නම් මොකෙන්ද හටගත්තේ? කරපු පාප කර්මයක් මුල් කරගෙන. දැන් පේනවා කර්මයේ දෙවෙනි මුලින් පටන්ගෙන ප්‍රධාන වෙච්ච නිසා කර්මජ රෝග කිව්වා. විවිධ ආබාධ වලට මේ සියුම් විෂයක් වන මේ කර්මය බොහොම සංකීර්ණ විෂයක්. විවිධ ක්‍රම වලින් සම්බන්ධ වෙනවා. ඒකයි ඒ කාරණේ. ඉතින් ඒ සම්බන්ධයෙන් හටගත්ත දෙයක් අපිට සම්බන්ධ වෙන්න හිතන්නේ කර්මයේ සම්බන්ධයක් නෑ කිය. කොයි පැත්තෙන් හරි සම්බන්ධයක් එනවා. ඒ කියව එල්ල කරලා ආපුවටයි කර්මජ රෝග කියන්නේ. ඉතින් ඒතර තේරුම් ගන්න ඕනේ සකස් වෙන හැටි. යම් කිසි කර්මයක් පාප කර්මයක් නම් අපරාධයක් නම් ඒ වගේ දෙයක් ලෝක සත්‍යය කරනකොට අපරාධයට මුල් වෙච්ච දෙයක් කරනකොට මොකද වෙන්නේ? නැගිනවා එක්තරා ශක්ති විශේෂයක්. කර්ම වේගයෙන් හටන චිත්ත ශක්තිය කර්ම ශක්තිය කියලා අපි කිව්වෙත් අන්නේ වේගයට.
අන්නේ බලවේගය මේ විශ්වයට විහිදෙනවා. ඉතින් ඔහු ප්‍රයෝගයෙන් යහපතක් කරගන්න තියෙන එක ප්‍රයෝගයෙන් විපතක් කරගන්න. ඉස්සෙල්ලා ප්‍රයෝග විපත්තියක් ආරම්භ කරනවා. අන්න මොකද සිද්ධ වුනේ? ප්‍රයෝගයක් යොදන්න ගිහිල්ලා ප්‍රයෝග විපත්තිය සිද්ධ කරගත්තා. අර බබුලෝ කණ්ඩ ප්‍රයෝගයක් යොදන්න ගිහිල්ලා සිද්ධ වුනේ මොකද්ද? විපත්තියකට මුල පිරුණා. ප්‍රයෝගයක් මුල් කරගෙන ඒ නිසා ඒකට කියනවා ප්‍රයෝග විපත්ති. මේ ප්‍රයෝග විපත්තිය නිසා මොකද්ද සිද්ධ වෙන්නේ? ගතිය වෙනස් වෙනවා. අභ්‍යන්තරයේ තියෙන චිත්ත ස්වභාවය කයින් වචනේ විවිධ ප්‍රයෝග වැඩ කරන්න යනකොට දන්නේම නැහැ හිතත් ඒ පැත්තට ඇදිලා ගිහිලා ප්‍රයෝගකාරී පුද්ගලයෙකුගේ ස්වභාවය එනවා. කපටියෙක් වෙනවා. වංචාකාරයෙක් වෙනවා. ඒවා සුළු දෙයක් වෙලා හිටන් ඒකටම ඇබ්බැහි වෙන ස්වභාවයක් එනවා. මෙන්න මේකෙන් ඔහුගේ තිබුණා නම් යහපත් මනුස්ස ගතියක් හෝ දේව ගතියක්. ඒ දෙක වෙනස් වෙලා යනවා. ඉතරලා හොඳ මිනිහා ජම්බල් වහම තිරිසනෙක් වාගේ. දැන් අපි කියනවා එහෙම සමහර අය. ඉතර කොච්චර හොඳද මිනිහා දැන් යකෙක් වාගේ. ඔයගේ එක එක කතා කියනවා. ඒ කියන්නේ ගති විපත්තිය ලැබිලා. මොකද අපි ඉතලා පටන් ගත්තේ ප්‍රයෝග විපත්තිය සිද්ධ කරගත්තාම හම්බෙච්ච දෙවෙනි ප්‍රතිඵලයේ ගති විපත්තිය. මෙන්න මෙහෙම ගති විපත්තියක් හටගත්තාම ඒකෙන් හට ගන්නවා යම් ශක්ති විශේෂයක් මේ විශ්වයේ. අන්න ඒක තමයි වෙන්නන්නේ ඒ හේතුවෙන් කාල විපත්තියක් හට ගන්නවා කියලා. ඒ කාල විපත්තියේ ස්වභාවය කියනවා ඉරහඳ පවා කක්ෂයෙන් පිට යනවා කියලා. එහෙනම් මේ විශ්ව චක්‍රයේ පවා වෙනස් කරන්න. විශ්ව චක්‍රයේ ක්‍රියාවලියක් වෙනස් කරන්න තරම. ওই ගති විපත්තිය නිසා හටගන්න බලය මහ බලවත්. අපි දන්නේ නැති පැත්තක්, හිතන්නේ නැති පැත්තක්. හොඳට හෝ නරකට. ගති සම්පත්තිය හොඳට. ඒතකොට කාල සම්පත්තියක් එනවා. නරකට ගති විපත්තියක් හදාගත්තොත් කාල විපත්තියක් එනවා. දැන් මෙන්න මේ හටගත්ත කාල විපත්තියක් නිසා මොකද වෙන්නේ? අන්නේ විලාවි තමයි මේ විශ්වය තුළ වෙනස්කම් ඇති වෙන්නේ. සුද්ධ විදිහට ජීවත් වුණාම ඒ જાතියේ ලෝක සත්‍යය අප්‍රමාණ ඉන්නවා. ඊට අවශ්‍ය සුද්ධ ජීවීන්ට අවශ්‍ය පරිසරයක් හැදෙනවා. අන්නේ පරිසරය හැදුනේ මොනවැන්ද? අර ගති වලට අනුව විහිදිච්ච ශක්ති විශේෂ මේ විශ්වයට බලපාලා. විශේෂයෙන් මේ මිනිස්සුયો තමයි ඔකට බලවත් වෙන්නේ. මිනිස්සුયો ඉන්න අය. සුද්ධ විදිහට ජීවත් වීමෙන් සුද්ධ ජීවීන් හට ගන්නවා. පහත් විදිහට ජීවත් වෙනවා. උසස් ගුණ ධර්ම නැහැ. අවංක වචන නැහැ. සත්‍යයක පිළිලා නැහැ. හොර බොරු වංචා කපටිකම් වලින් පිළිලා දූෂණයෙන් පිළිලා. අනුන් නැසල වනසල හරි කමන්නේ මගේ වැඩේ කරගන්නවා මේ ආදි වශයෙන් ගන්න අදහස්. මෙන්න මේ જાතිය එනකොට කියනවා සුද්ධ විදිහට ජීවත් වෙනවා හැම කෙනෙක් ජීවත් වෙන අය. මෙන්න මේකෙන් සුද්ධ ජීවීන්ට අවශ්‍ය කරන ගැළපෙන જાතියේ පරිසරයක් මේ විශ්වයේ හට ගන්නවා. දැන් හුඟ දෙනෙක් හිතන්නේ කර්ම ශක්තිය මේ සත්වයාට විතරයි කියලා. සත්වයන් බහැරට කර්ම ශක්තියක් නැහැ කියලා සමහර වෙලාවට අභිධර්මයේ පිළිබඳ යම් කිසි මතයක ඉඳලා තේරුම් ගන්න කියන්න යන අය ඉන්නවා. මතේ වරද්දාගෙන. වැරදි මතයක ඉඳලා අභිධර්මයේ වැරදිලා නැහැ. එහෙනම් මොකද්ද සිද්ධ වෙන්නේ? යමකින් ප්‍රතිඵලයක් නිකුත් කරලා ඒ නිකුත් කරන ප්‍රතිඵලයේ ක්‍රියාත්මක වෙන වෙන ක්‍රමයකට. කර්මජ වශයෙන් නිස්පාදනය කරපු යම් ශක්තියක්. ඒ කර්මජ කියන්නේ කර්මයේ නිස්කාරණය කරන අවස්ථාව මොහොත විතරයි. ඊට පස්සේ එතන කර්මජ රූප නැහැ. ඒක පරිවර්තන වෙනවා. උතුජ රූප වෙනවා. හැබැයි උතුජ රූප වුණාට ඒක බෙදෙන්නේ නැතුව යමක් කරන්න විද්‍යාමාන කළා නම් ඒ රූප විශේෂය. ඒක ක්‍රමක්‍රමයෙන් බල අඩු වෙවි බොහෝ කාලාන්තරයක් මේ විශ්වයේ ක්‍රියාත්මක වෙනවා. ඒ දේ කරන්න නිෂ්පාදනයේ ශක්තියක් අරගෙන. අන්න ඒකට කියනවා උතුජ රූප කියලා. ඉතින් මේ කර්ම ශක්තිය මුල් කරලා දෙන බව තේරුම් ගන්න බැරි බෝඩ මිනිස්සු සමහර ලාවට කියනවා. ලෝකේ කොයිද කර්මජ රෝග ලෝකේ තියෙන උතුජ රූපනේ. උතුජ රූප ලෝකෙට ආවේ කොහෙන්ද කියලා දන්නේ නැහැ ධර්මයේ තිබුණාට තේරුම් ගන්න බැරි හින්දා. කර්ම චිත්ත කියන දෙකෙන් හටගත් ඒවා තමයි
උතුජ රූප වශයෙන් ලෝකේ හටගන්නේ. ඒවා තමයි අපි මේ ගස් කොළන් ඒ වගේ මේ ලෝකේ කියලා බාහිර ලෝකේ කියලා ආපහු කණ්ඩ බොන්න ගන්න බේත් කියලා ගන්න පෝෂණය කියලා ගන්න ඒ උතුජ රූප වලින් හදාපුවා තමයි. හැබැයි උතුජ රූප වල ඔය ක්‍රියාත්මක වෙන ශක්තිය ගස් කොළන් ක්‍රියාත්මක වෙන ශක්තිය මොකක්ද? ඒවා කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? අන්න ඒකයි දන්නේ නැතෝ ඉන්නේ මේ අහම්බෙන් හම්බ වුණා කියලා ආකස්මික වාදී කියන. ඉබේ හටගත්ත වාදියක් ගැන පෙරක් අය කියන. ඒක නියාම ධර්මයක් කියලා නියාම ධර්මයේ තෝරා ගන්න බැරුව වරද්දලා කියනවා. හිතාගෙන කියනවා. ඒක දෙවියන් වහන්සේ මැව්වා කියනවා. මොනවා හරි කියන යථාර්ථය දැක්කේ නැතුව. දැන් අපි පොඩ්ඩක් මෙහෙම දෙයක් හිතන්න. යම් තැනක එනේකට රෝදයක් අලවංකුවකට යම් කිසි දාලා තියෙන රෝදයක් ගන්නවා බයිසිකල් රෝදයක් හරි කියන මොනවා හරි කවන්නේ. කරකෝපුවාම කැරකෙන එක. දැන් මේක නිශ්චලව තියෙනවා. අපි අතින් හයියෙන් එකපාරක් තල්ලු කරලා කරකවනවා. ඒක පැත්තට කැරකෙන්නේ. දැන් අපි අතින් කලේ පොඩ්ඩ වෙලාවයි. ඒ තත්පරයක් ගියේ. ඊට පස්සේ බලහින් රෝදේ කැරකි යනවා අපි වෙනවා විනාඩි ගාන. දැන් කොහොමද මේ කැරකෙන්නේ? ඒ ශක්තිය මොකද්ද? කවුද දුන්නේ? දැන් අත කැරිලා ගියත් ඒ මිනිහ අතින් ඒක රෝදේ කරලා යන්න ගියා රෝදේ කැරකෙනවා. යම් වෙලාවක්. දැන් කවුරු හරි හොත් ඇයි අර රෝදේ කැරකෙන්නේ කියලා. අයි දෙන පිළිතුර මොකද්ද? කවුරුවත් නැහැනේ කරකවන කෙනෙක් එතන. ඒ කැරකෙන්නේ. ඇහුවොත් මොකද කියන්නේ? ආහංගරයා ඇවිදින්න හිටන් ඔය කරකවලා නිගී. ඒකේ නෙවෙයි කැරකෙන්නේ. අපි දැන් අතීතයේ කරපු එකක් දානවා. වෙච්ච සිද්ධිය. ඒ සිද්ධිය දැන් නැතුවට ක්‍රියාවලිය තියෙනවා. ක්‍රියාවලිය දැක්කහම කරපු එක නෑ එතන පේන්නේ නැහැ. මෙන්න මේ වගේ තේරුම් ගන්න ඕනේ කර්මජව ක්‍රියාත්මක කරලා යා ක්‍රියාව එතනින් ඉවරයි බිඳිලා යනවා. පුද්ගලයාත් මැරලා යන්න පුළුවන්. හැබැයි කරපු ක්‍රියාවේදී නැගපු ශක්තිය නම් එහෙම බිඳෙන්නේ නැහැ ඉතින්. ඒක ලෝකේ ක්‍රියාත්මක වෙනවා කාලාන්තරයක්. මෙන්න මෙහෙම දෙයක් නිසා වෙන ශක්තියට කියනවා උතුජ ශක්තිය කියලා. උතුජ රූප නිස්පාදන ශක්තිය. යමක් නිස්පාදනය කරන්න නම් ඒක කලේ. ඒක එහෙමයි ක්‍රියාත්මක වෙන්නේ. රෝදේ දකුණු පැත්තට කැරකෙන්න එකපාරක් කැරකිව්වේ. ඒක අවසාන නිකන් කැරකි කියන්නේ දකුණු පැත්තට. වම් පැත්තට කැරකෙවනවා වම් පැත්තට. ගලක් අතින් අරගෙන යම් කිසි දකුණු පැත්තට ගැහුවා නම් දකුණු පැත්තට. නැගෙනහිර පැත්ත බලාගෙන ගැහුවා නම් නැගෙනහිර පැත්තට. ගල කැරකි යන්න ගැහුවා නම් කැරකි යනවා. ගහපු දෙන්නේ කොහොමද ගැහුවේ? ඊට අනුකූලව තමයි ගමන. දැන් මේක දින වෙනස තේරුම් ගන්න. කොච්චරද කියලා. මෙන්න මේවයි කර්ම බලවේගයක්. ලෝකෙනේ නිස්පාදනය කියලා යම් විදිහකටද ඒ දේ තමයි එකේ නිස්පාදනය කරන්නේ. මෙන්න මේකයි කම්මස්ස කොහොම කිව්වේ කර්මයේ මුල් වෙනවා කිව්වේ. කම්ම දායාද. කර්මයෙන් තමයි මේක මේ සකස් කරලා දුන්නේ. අන්න මුල් වෙච්ච තැන. චේතනහම් භික්කවේ කම්මං වදාමි කියලා පෙන්නු කර්මය. යම් මොහොතක පාප චේතනාවක් කුල් කරගෙන ඊට අනුවණන්ගේ හිත තැනුවේ. ඒකෙන් නම් ක්‍රියාත්මක කළේ වදු හිතකින් නම් ක්‍රියාත්මක කළේ. දැන කළ කර්ම කියලා එකට කියනවා. මෙන්න මේකෙදි නැගෙන ශක්තිය තමයි අර විශ්වය තුළ කාලාන්තරයක් ක්‍රියාත්මක වෙන්නේ. සමහරවිට මේ විශ්වයේ තියෙනකන් ක්‍රියාත්මක වෙනවා. ඒ තරම් කාලයක්. මේක හොඳට තෝරා ගන්න ඕනේ. ඉතින් අන්නේ වගේ ක්‍රියාත්මක දෙයින් තමයි හරියට අපේ ක්‍රියාවලියට අනුකූල වෙන අපි විහිදවන ශක්තිය. ඇසෙන් කනෙන් දිවෙන් නාසයෙන් ශරීරයෙන් අනේ මට මෙහෙම රූප බලන්න නැත්නම් මෙහෙම ශබ්ද අහන්න නැත්නම් මෙහෙම ගන්ධයක් ගන්න නැත්නම් මෙහෙම රසයක් විඳින්න නැත්නම් මෙහෙම පහසක් විඳින්න නැත්නම් මෙහෙම ලස්සන අලංකාර පරිසරයක් තියෙනවා නම් කොච්චර හොඳද මිලා මෙහෙම හිතනවා. බලාපොරොත්තුවක් ඇති කර ගන්නවා. ඒ ප්‍රධාන බලාපොරොත්තුව. අරකට නැතුව මට හරියනවා නම් අරුට හැඳි ගෑවිලා යනවා නම් අරක පෙති ගෑවිලා යනවා නම් ඕකගේ දේ වෙනසෙනවා නම් අර අපි අර ඉස්සෙල්ලා හිතුව බලාපොරොත්තුවට එකතු කර ගන්නවා ඕවාගේ කැලේ ටික. ඉතින් මොකද වෙන්නේ? කැඩිලා කැපිලා විනාශ වෙලා යන නොඑක ආකාර වෙනසී වලට භාජන වෙන දියා අපි අර ඉස්සෙල්ලා බලාපොරොත්තු හටගත්ත දේට සම්බන්ධ වෙනවා. මුලදී තිබෙන මොනවද? නැගී හිටින ගති, වෙලෙන ගති.
ප්‍රධානියා නැගී සිටිනවා. යාගේ ශක්තිය පෙන්නලා බලය පෙන්නලා යහපත් දේ. අනික් කට්ටිය යාගේ වැළඳ ගන්න. ඔය ක්‍රම දෙකක් තියෙනවා ලෝකේ. මේ ඔක්කොම ශක්තිය විහිදුවන ක්‍රම. නැගී සිටින ශක්තිය ගස් හදන්න විහිදුවනවා. වැළඳ ගන්න ශක්තිය වැල් හදන්න විහිදුවනවා. වැල් හදන එක වෙලෙනවා. නැගී සිටින ශක්තිය ගස් වශයෙන් ඒවා ඔක්කොම දරාගෙන නැගී සිටිනවා. ඉතින් ඔය තෝරා ගන්න ඕන දේවල්. ක්‍රෝධ කරනවා නම් ඒක හොඳ වැඩක් නෙමෙයි. ක්‍රෝධ නොකරනවා නම් ඒක බොහොම හොඳයි. ක්‍රෝධ නොකරන කෙනා ලෝකේට මහා සෙවණක්. අක්කෝ දේන දිනේ ක්‍රෝධං එහෙම කියන්නේ. මෙන්න මේ ක්‍රෝධ නොකරන ගති ලක්ෂණයක් තියෙනවා. එතකොට මොකද වෙන්නේ? ක්‍රෝධ නැත්නම් ගෙරවිලිත් නැහැ. ගෙරවීමක් උදා වෙන්නේත් නැහැ. ග්‍රෝ උදා වෙන්නේත් නැහැ. එහෙනම් මොකද වෙන්නේ? නික්‍රෝධ වෙනවා. එතකොට නිග්‍රෝධ වෙනවා. අපි නුග කියනවා. නිග්‍රෝධයට නුග කිව්වා. නිග්‍රෝධ වෘක්ෂයක් නැගී හිටිය එක. අපේ ශක්තිය විහිදිලා ගිහිලා පිහිටිය හැටි. නුග හටගත්ත හැටි. විශාල වෘක්ෂයක්. විශාල සෙවණක් දෙනවා. මිනිසු ක්‍රෝධ නොකරන තැන නොහිටින හින්දා ඒ වෘක්ෂයෙන් ගන්න ප්‍රයෝජනේ ආපහු ගන්න හැටි දන්නේ නැතුව හිටියා. නමුත් ඔය එක විස જાති පපුව වේලෙන්න, සෙම වේලෙන්න කියලා ඇද ඇදා යන්තම් පන ගැට ගහගෙන ඉන්න අය ඔය වෘක්ෂයෙන් ගන්න දෙයක් නිසා අද බොහොම සැනසෙල්ලේ ඉන්නවා සෑහෙන ගණක් අත්දැකීම් ඇති. නිග්‍රෝධාරිෂ්ඨය කියලා අරිෂ්ඨයක් බීලා. එනවා කොහොමද මේ පෙන්වන්නේ? බේත් හැදෙන හැටි සහ බේත් ආපහු ගන්න හැටි. ද්‍රව්‍ය පදාර්ථ ඥානයක් තියෙන්න ඕනේ. අන්න එහෙම තමයි බේත් දෙන්නේ. එහෙනම් බේත් අපිට කොයිද? ලෝකයේ යහපත් මිනිසයා ඉස්සෙල්ලා පිට කරපු ගති ලක්ෂණ පිළිලා තියෙනවා ඒ උත්සවවල. ඒවා හරියට දැනගන්න පුළුවන් නම් ඒ උසේ පිහිටිය තැන දැනගන්න පුළුවන් නම් ඒක ආපහු ගන්න ක්‍රමී දැනගන්න පුළුවන් නම් ඒක ආපහු ගත්තාම අපි මේ වැඩේ නොකලත් අපිට බොුණ දෙන්න වෙලා තියෙනවා. එකනේ වැඩේට අනික් අයටත් මොන දෙන්න වෙනවා. ඒක සසරේ ගමනේ හැටි. ඒ වෙලාවට අපිටත් ඒක ප්‍රත්‍ය කරලා ආයශරය සුද්ධ කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. මෙන්න මේ නිසා අපිට පේන්නේ නැහැ. මේකේ කර්ම වේගයේ බලපාපු හැටි. අපි කියන අහවල් ගහේ ගෙඩිය අරගෙන ඕක තම්බලා බිව්වහම ලෙඩේ ඇරෙනවා නම් මේ කර්මය බලපෑවේ කොහොමද කියලා. කර්මයේ අතුරු වශයෙන් බලපාන හැටි ඔහොමයි. ප්‍රධාන වශයෙන් බලපාන කර්මය ඔතෙන්ද නෙමෙයි බලපාන. අපිට තියෙනවා කර්මජ කය. අන්නේ කර්මජ කය කර්ම වේගයට අනුකූලව විපාක සිත් ආදී හට ගන්නකොට අවිද්‍යාව නිසා ඒ පුදුලට ඒවට බොහෝ කොට නැමෙනවා නම් ඒ ස්වභාවය නම් ඉන්නේ. ඊට අනුව කර්මات අනුකූල වෙනවා. අන්න එතකොට එයාට හට ගන්නවා සිත් පෙළක්. ඒ සිත් පෙළ හට ගන්න උඩත් රූප නිපදවනවා. ඒවැ නිෂ්පාදනයේ රූප චේතනා මාත්‍රයට නිපද වෙනවා. අන්නේ නිෂ්පාදන රූප කලාප චිත්තජ රූප කියනවා. අර කර්මජ රූපයි චිත්තජ රූපයි දෙක එකතු වෙලා කාලාන්තරයක් ක්‍රියාත්මක වෙවි බොහෝ ශක්තියක් දීලා එකතු කරන නිසා කාලයක් යනකම් පවතින උතුජ රූප කියලා පරම්පරාවක් හදනවා. ඕක එකිනෙකට හර වෙලා ඇවිදිලා හට ගන්නවා ගණීභාවන රූප. ආහාර රූප හට ගන්නවා. ඔහොම තමයි කර්ම චිත්ත ඍතු ආහාර කියන මේ රූප කලම හතරෙනි තියෙන අපි හැම කෙනාගේම. ඉතින් මේක නිෂ්පාදනය කරන කර්ම චිත්ත රූපය අද විද්‍යාඥයෝ ඇක්සල් බොඩි කියනවා. සූක්ෂම කය කියනවා.
ඒක නිකන් කියන්නේ නැහැ. දන්නේ හින්දා කියන්නේ දැකලා තියෙනවා. විවිධ ක්‍රම වලින් දකින්න පුළුවන්. එහෙම එකක් නැහැ කියලා බුද්ධ ධර්ම කියලා නැහැ. විමර්ශනය කරලා බලන්නේ නැති නිසා දන්නේ නැහැ. ඒකයි වෙලා තියෙන්නේ. ඉතින් තේරුම් ගන්න මෙන්න මේ ඇක්සල් බොඩි කියන එක බොහොම දීප්තිමත්ව තියෙනවා සුද්ධ නම්. මනුස්සයෙන්ගේ උපතෙන් සුද්ධයි. මොකද මනුස්ස ගති ලක්ෂණ කියන්නේ සුගති ගතිය. සතුන්ගේ දුඹුරු පාටයි. විවිධාකාර පාට තියෙන අමනුෂ්‍යාදීන්ගේ එක එක පාට තියෙන එහෙම එකක් තියෙනවා සියුම් විදිහට කර්ම චිත්ත දෙකෙන් හටගත්ත රූපේ ත්‍රිජකාය කියලා ඔකට කියන්නේ. කර්ම චිත්ත හේතුකේ තුන. බ්‍රහ්මයන්ට තියෙන ත්‍රිජකාය විතරයි. ඇහැට පේන්නේ නැහැ. නමුත් දිවසක් වාදයේට පේනවා. එහෙම නැත්නම් ඒ අයට පුළුවන් ගණී වවන කයක් මවාගෙන පෙනී සිටින්නත් එහෙම හැකියාවකුත් තියෙනවා. ඒ ත්‍රිජකායේ හැටි. ඉතින් මේ අපි ළඟ තියෙන ත්‍රිජකාය පේන්නේ නැහැ කෙනෙකුට බැලුවහම. හැබැයි මේ කය එක්තරා ආකර්ෂණ පද්ධතියක් එක්කයි සම්බන්ධ වෙලා හැඩ ගැහිලා තියෙන්නේ. ඒ හැඩ ගැහිච්ච ආකර්ෂණ පද්ධතියට අනුව තමයි ඒකේ අනුපිටපතක් තමයි අපේ මේ මස්ලේ කය. මේක දන්නේ නැතුව හිටියත්. ඒ කයේ තියෙන සෑම අංගෝපාංගයක්ම කොපියක් වශයෙන් මස්ලේ කයෙන් හට ගන්නවා. මස්ලේ කයක් හැදෙන්නේ ඒකට අනුවයි. ඒකයි හේතුව. අර කර්ම වේගී අධික අයට අධික කර්ම බල වේගයක් ආවෝ. ඔන්නේ කර්මජ රූප පෙර බලපානවා ඒ වෙලාවට නියම තැනට. විවිධ හේතු නිසා හට ගන්නවා. ඒ හට ගන්න හේතුව බලපාලා. යම් කිසි තැනක හටගත්තොත් එහෙනම් මේ කර්මජ රූපේ කර්ම විපාක වශයෙන් ඒක අඳුරු වෙනවා. කළු වෙනවා, දුඹුරු වෙනවා, රතු වෙනවා, කුණුලේ පාට වෙනවා, විවිධ පාට හැදෙනවා අඳුරු පාට. ඒ පාට විතරක් නෙමෙයි වෙන්නේ. ඒ ශක්ති විශේෂයේ අපද්‍රව්‍ය නිෂ්පාදනය කරන ශක්ති විශේෂයක් වෙනවා. ඒ තැන. අපි කොච්චර පිටින් බේත් දුන්නත් හරියන්නේ නැහැ. අන්න කර්ම ශක්තිය ක්‍රියා තියෙනකම් විපාක වශයෙන් ඒක හැඩ ගහනවා එහෙම গুপ্ত විදිහට. මං ඉතලා කිව්වේ මේ මස්ලේ කය කියන්නේ ඒකේ අනුරූපයක් නෙන්නේ ඒකේ කොපියක්. ඒ නිසා ඒක යම් විදිහක් දැහැදෙන්නේ මේකයි ඊට අනුකූල වෙනවා ක්‍රමක්‍රමී. ඉතින් යම් කිසි පුද්ගලයෙකුට යමෙක් පිළිගන්නේ මොකටද? අපි හිතලා බලන්න තව එකක්. අයිද මොහු ගෙදරට ගන්න සුදුසුයි පිළිගන්න සුදුසුයි. මේක නම් පලාතර ගන්න සුදුසුෙක් නෙමෙයි. මොහු පණ්ඩලා දාන්න ඕන. මෙන්න මේ විදිහේ ගතියක් තියෙනවා. පිළි කියන වචනේ අර්ථයක් තේරුම් ගන්නයි කිව්වේ. ඔය පිළිගන්න පුළුවන් අයට ප්‍රශ්නයක් නැහැ. ඇයි පිළිගන්න බැරි? අපි අහලත් කරන්නේ වලත්තය, කුපාඩිය කොහොම වචන ගෙදරට වැද්ද ගන්න පලාතර ගෙන්නන්න හොඳ නැහැ. අපි ඔහොම කියනවා පුද්ගලයන්. මොකද මේ කියන්නේ? පිළි කාපු අය. හිතන්න හොඳ නැහැ. අද පිළිකාවක් ආව ඉඳන් මම සුදනෙක් කියලා සසරේ ආවා කියලා එහෙම කියන වෙයි මට කියන්නේ අනිකේ හොඳට ආවද කියලා. නෑ කර්ම විපාකයක් ඵල දෙන්න ආපු වෙලාවට තමයි ඒක වෙන්නේ. ඒ නිසා ඒකේ හේතු වෙන පරිසරයක් අපි ළඟ තිබුණා නම් එහෙම හැමාතිම අපිට කාටවත් කියන්න බෑ මට පිළිකාවක් එන්නේ නැහැ කියලා. අද සුද්ධ වුණ ඵලියට. Tamanට පිළිකාවක් එන්නේ නැහැ කියලා කාටවත් කියන්න බෑ. එන්න පුළුවන්. මොකද මේ සංසාරේ ඇවිදලා තින්නේ බොහෝම කොට ඔය පිළි කන වැඩ කරලා පිළි කා දානවා කියන්නේ පිළිගන්න බැරි වැඩ කරලා. ඕනතරම් අපි කරලා තියෙන අනන්ත සංසාරේ. නෑ කියන්න බෑ කවුරුන් නැති කෙනෙක් නේ. හරිම භයානකයි. අවශ්‍ය පරිසරය අපි ළඟ හැදුනොත් එහෙම කොයි මොහොතේ අරවා කලාගෙන බිඳගෙන ඇවිදලා අපිට හිඟනවා දාන්න. ඒ කර්ම වේග. හිඟුවොත් අපිට ගොදුරු වෙන්න සිද්ධ වෙනවා. අද කරණේවා නෙමෙයි. රහතන් වහන්සේ වෙලා හිටියා කරන්න දෙයක් නෑ. අර ආපු විපාක එනවා. ලෞතර බුදුනා කරන්න දෙයක් නෑ. කර්ම 14ක් උන්වහන්සේලාට ආවා. කර්ම වේග 14. මේක ආකාරي. එන අනික් අය ගැන කතා කරන්න දෙයක් නැහැ. මෙන්න මේ විදිහට ආවොත් එහෙම. අර කර්ම වේගي අපි කිව්වට නතර කරන්න බෑ කර්ම විපාකයක් ඒ විපාකේ තියෙන තාක්කල් ඒතන ඒ ආකාර ක්‍රියාවලියක් හට ගන්නවන්න. ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. දැන් බලන්න සාමාන්‍ය මිනිස්සු
කෙනෙක් විනාශ කරන්න කරන වැඩක් තියෙනවා. දැන් සමහර ඔය මිනිහා ඔය ගෑණි පැත්තට ගෙන්නන්න එපා. පවුල් ගිනි තීරි යන්නේ කියලා කියලා. දැන් සමහර අයට මෙහෙම කියනවා. ලාමක කියමනකේ ළමා සේවෙන ලාමක ගති. දැන් මෙන්න මේ જાතියවා කිය හිටන් සපවුල් විනාශ කරලා බිඳවලා දාන්න. ගති ලස්සන කරපුවා පිළිගන්නේ නැති කෙනෙක් වෙනවා. මොකද ප්‍රයෝජනෙට ගත්තේ කට. තවත් විදිහේ නවංචර වැඩවලත් ප්‍රයෝජන ගන්න. මෙන්න මේ ආකාරයෙන් යමෙකුට පිළිගන්න බැරි වැඩ කරන එකට ඔය කට ප්‍රයෝජනෙට ගන්න ගියා නම් පිළි කාපු එක කොහෙද එන්න තියෙන්නේ? වෙන කොහෙවත් බෑ කටේ. කාට හරි බයිනවා නම් කිරිපිරි ගාලා හිමින් බයින්නේ නැහැ. උගුර පාදලා උගුරෙන් තමයි කෑ ගහගෙන බයින්නේ. පපුවේ ඉඳන් ඉන්නේ සද්දයක් ඉන්නේ. ඊළඟ කොහෙද එන්නේ? එක ගලනාලේ. එහෙම නැත්නම් ශ්වාසනාලේ. මෙහෙන් උත්සාහගෙන ඇඳුම් හදාගෙන අලුත් ඒවා හදාගෙන කියලා ලෝකයට රවට්ටන්න යනවා. අප්පා හවල් જાතිය කියා කෙන්දේව පලාතර ගෙන්නන්න එපා. පිළිගන්න හොඳ නැහැ. කොහෙද පියවරු වල තවත් එන්න සේනා. ඉතින් ඒ නිසා මං කියන්නේ තේරුම් ගන්න. ගර්භාසි, ලිංගාශ්‍රිත ඔය පිළිකා එන්න තැන්. ඒතර බඩේ හැදෙන ආකාර තියෙන. අදෝ මාර්ගී. මොකේ කොයි ඇගිලි වල එහෙම කාගේවත් ඇයින් තියනවද? අත්වල එහෙම නෑ නේ. ඒක කකුල වල ඉන්නේ ගෙඩි. යා වෙන්නේ පැත්ත. ඊළඟ මේ පිළිකා වල ලක්ෂණෙට හේතුව අපි සසරේ කරපු ඔන්නෝම නීච වැඩ පිළිගන්න බැරි ඒවා. අපි හිතන්නේ එහෙම ඒවා පාප විපාක තියෙනවා කියලා. මෙන්න මේ වගේ දෙයක් යම් මොහොතක ඇවිදිලා අපේ යහපත් ගති ලක්ෂණ වෙනස් කරුවොත් අපිට ප්‍රයෝග විපත්තියක් හට ගන්නවා. ඒකට අනුරූප වෙන්නා වයි ඒකට පක්ෂ වෙනවා. හොඳයි කියලා. ප්‍රයෝග විපත්තිය වර්ධනය වෙනවා. ඒගොල්ලන්ගේ ගති ලක්ෂණ දෝෂය වෙලා ඊට අනුකූල වෙනවා. ගති විපත්තියක් හැදෙනවා. අන්න ඔක දෙන්නේ ඒ ශක්තිය මේ ලෝකෙට ගියාම විශ්වයට ගියාම අර කර්ම චිත්ත දෙකේ රූප වලින් විශාල බලයකින් මේ විශ්වය පරිවර්තන වෙනවා. දැන් මේ ගැන නවීන විද්‍යාවට නම් එච්චර ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි දන්නේ නැහැ. හිතන්නේ නැතුවට. ඒක මිනිස්සෙකුට පුළුවන් ද චිත්ත ශක්තියකින් මේ විශ්වය තුල එහෙම එකක් කරන්න කිව්වහම. අයි මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් ගිනි පෙට්ටිය තරම් ප්‍රමාණයක නියුට්‍රෝන ප්‍රමාණයකින් විනාඩි 8ක් ඇතුළත මේ මුළු ලෝකෙ ඉන්න මුළු ජීවි පද්ධතිය විනාශ කරන්න බැයිද කියලා ඇහුවොත් මොකද්ද කියන්නේ? ඒ අය හොයාගත්ත එකක්. අපි හොයාපු එකක් නෙමෙයි. එතකොට කියනවා විනාඩි 8කින් මුළු ලෝකෙ ඉන්න සියලු ජීවීන් විනාශ කරන්න ඇති. ඔය පුංචි ගිනි පෙට්ටියක් තරම් ප්‍රමාණයක නියුට්‍රෝන ප්‍රමාණය. ඇයට වෙන දෙයක් නෙමෙයි නියුට්‍රෝන කියන්නේ. එක්තරා ශක්ති විශේෂයක්. එහෙනම් මිනිස්සුයෙකුගේ ශක්ති විශේෂයක් නිකුත් කරනකොට මිනිස්සු විශාල පිරිසක් එක්කලා මේ විශ්වය තුළ මොනවා කරන්න බැයිද? මොනවා හදන්න බැයිද? මොනවා වනසන්න බැයිද? දැන් මේක තේරුම් ගන්න ඕනේ. එහෙම හැකියාවක් තියෙන මේ මහ ගණීභාවන දේවල් වලට විතරක් නෙමෙයි, ඒවට නෙමෙයි ලෝකේ වෙනස්කම් කරන්න පුළුවන්. ඔය කියන අති සියුම් දේවල් වලට, අති සියුම් බලවේග වලට. එහෙනම් චිත්ත බලවේගය කියන්නේ ඊටාම සියුම් බලවේගය. කර්ම ශක්තිය කියන්නේ ඊට සියුම් බලවේගය. ඒක අති සියුම්මදී. එහෙනම් ඒ දේවල් සියුම් වෙන තරමට බල වැඩි. ඒකයි කාරණා. ඉතින් අන්න ඒ වගේ බලවේගයක් මේ විශ්වය තුළ ක්‍රියාත්මක වෙනකොට තමයි කාල විපත්තිය හටගන්නේ. අන්නේ කාල විපත්තිය ලැබෙන ඊළඟ අවස්ථාව තමයි අපිට මෝඩ දෙන්න එනවා. අන්න ඊට අනුකූල පැත්තකට. දැන් මොකද වෙන්නේ? නියා අඟ වෙලා ඉන්නවා. ඒ කිව්වේ නියපොත්තෙන් කුරුටු ගන්න විතරයි ඌ ඉගෙන ගත්තේ දැනගත්තේ. ඒ වගේ දෙයක් විතරයි. ඒ වුණාට ලොකු වැඩ කරන්න තමයි ගිහින් පත් උනේ. සාධාරණ වුණා නෙමෙයි. මොන හරි බල පුළුවන්කාරකම් තමගේ හැකියාවල් බල අනිකායි තියෙන පගා මොනවා හරි ඔය ගිහිලා
ඉහළ තැන වැජබෙනවා. මිනිස්සු රවට්ටන කපටිකම් කරලා මොනෙන් හරි කවන්නේ. දැන් මොකද වෙලා තියෙන්නේ? තමන්ට සුදුසු තැන තමන් දන්නෙත් නෑ, අනුන් හඳුනන්නෙත් නෑ. සුදුසුන්ට සුදුසු තැන නෑ. බලනකොට නියාඟ වෙලා. දැන් ගතිය මොකද්ද? අන්න හදා ගන්න ආකාරය. ප්‍රයෝග විපත්‍ය කරගත්තා. අඟ හැටිලා නිය හැටිලා හොයාගන්න බැරි වෙච්ච නිසා. නියාඟ කරගත්තා. අවශ්‍ය කරනාට තියෙන ඉඩ වැරුවා. ලෝකේ ඕක සිද්ධ වුණාම නියාඟ වෙච්ච එක ඉඩ වරපු එක අයින් කරන්න බැරි නිසා නියගේ ඉඩවරේ අයින් කරන්න බෑ. දැන් නියගෙටයි ඉඩවරේටයි කාල විපත්‍යයක හේතුවක් හැදෙන හැටි ඔය කිව්වේ. තව පැත්තකින් මොකද කරන්නේ? අරෙන් සංගීතයක් මෙහෙන් සංගීතයක් බලාපුවාම පැත්ත හොල්ලනවා, ඇඟ දඟලනවා. ඉතින් තනි තන මුල්ලක් ගානි විවිධාකාර කාමර හැඟුම් අමුතුම ලෝකයක් හදලා මෙහෙම යන ක්‍රමයක් තියෙනවා. ආරේ කාගේද? අපේ ආරේ නෙමෙයි. අපේ ආරේට නම් එවන්නේ බොහොම සංවරයි. අපේ ආරේ කියන්නේ ආරේ. දැන් ගිහින් තියෙන මොන ආරේටද? පිට ආරේට. පිට ආරේට යන තාක්කල් මොකද වෙන්නේ? මහා ජලාශයක් වගේ යවන්නේ සාන්තියට කියලා යවන්නේ බොර ජලයක් යවන්නේ. ඒ හඬ හැමතැනම දෙදරුන් දීගෙන යනවා. මොකද වෙන්නේ? පිට ආරේට යනවා. පිට ආරේ ගලනවා. කරුණා මෛත්‍රී සදහම් අමාවැසි වෙනුවට හැමතැනම යන්නේ මොනවද? බොර වැහි. මහා ලොකුර සද්ද දාලා මහ වැහි යනවා වාගෙම පටන් ගන්නවා. ඒ જાතිය අපිට වෙන්නේ. මහ වැහි වැහැලා බොර හැදිලා බොර වතුර හැදිලා පිටාරේ ගලලා විනාශ වෙනවා. හේතුවේ ඵලයක් එන හැටි. ඇහුවොත් කියන්නේ ඒවා උතුජ කලාප, උතුජ රූප. ඊතු විපර්යාසනේ, උතු නියාමයේ. ඕක කවුරුවා කරන එකක් නෙමෙයි. යන්නේ දැක්කේ නැති හැටි. ඒක තේරුම් ගන්න මෙන්න මෙහෙම. සත්වයේ ලෝකයේ මිනිස්සෙක් හැටියට තමයි මෙතන ප්‍රදාන වෙන්නේ. කර්මයක් මුල් කරගෙන පටන් ගත්ත ආරම්භ වෙච්ච දෙක ක්‍රියාකලාපයක් තමයි මුළු විශ්වයේම ක්‍රියාත්මක වෙන්නේ. අන්නේ ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලය තමයි අපි අද මේ විදින සියලු සැප දුක් වලට මුල. කර්මයේ මුල් වෙනවා කියලා නෑ කොතනකවත්. ඔහොම මුල් වෙනවා. හැබැයි කර්මජ රෝග කියන්නේ මුල් වෙච්ච එක නෙවෙයි. තව එහාට තියෙනවා. කර්මජ රෝග කිව්වහම ඒ කියන්නේ කර්මයේ ජනිත කරලා ඔය ක්‍රමයට ආපුයන් කර්මයේ ප්‍රධාන විචාර කියනවා කර්මජ රෝග. අනිකවා කර්මය හා සම්බන්ධ නෑ කියන්න බෑ. අතුරු ආකාරයෙන් ওই විදිහට සම්බන්ධයි. එහෙම කර්මයක් මුල් වෙච්ච නැත්නම් කවදාවත් ලෝකයක් හටගන්නේ නැහැ. ලෝකේ හටගත්ත සියල්ලම කර්මයක් මුල් කරගෙන හටගත් එකේ හේතුඵල. හැබැයි කර්මයේ ප්‍රධාන විලාම නැහැ හැම වෙලෙම ඒකෙන් නිෂ්පාදනය කරලා දීලා ඊට පස්සේ දුන්න ශක්තිය ක්‍රියාත්මක කරනවා කියනවා උතුජ ඵලයක් උතුජ රූප කිය. ඉතින් ඔයක තේරුම් ගන්න ඕන ඒ විදිහට මෙහෙම තමයි ලෝකයේ කර්මයෙන් සහ ඒ විදිහට හැදෙන්නේ. ඉතින් මොකද කරන්න ඕන? මෙන්න මෙහෙම හැදෙන කර්ම වේග ගෙවන්න නම් කරන්න වැඩක් තියෙනවා. අපේ පැරණි කතාවක් තියෙනවා ලිදට වැඩිච්ච එක ගොඩ එන්නේ කොන කටෙන්ද ලිං කටෙන්මයි. වෙන එකකින් ඉන්න බෑ වෙන තැනක් නෑ ඉන්න. ඒ පැරණි කතාවක්. ලිදට වැඩිච්ච එක ලිං කටෙන්ම ගොඩ වරින් කියන. අන්න ඒ වගේ අපි යම් විදිහකට අපි වරදක් කළා නම් ඒ වරදට යහපත් පැත්ත එකක් කරලා මොනේ ගොඩ එන්නේ. කාගෙන් හරි ණයක් ගත්තා නම් ණය ගෙවලාම ඕනේ නිදහස් වෙන්න. එක්කෙනෙක්ගේ ණය නා වෙන කෙනෙකුට නොදුන්නාට හරියනවද? එහෙමත් බෑ. ගත්ත කෙනාට දෙන්න ඕනේ. එයාගේ ණය වෙනවහම එයාට ණය ගෙවන්නේ වෙනවා. ගෙවන්න සිද්ධ වෙන කෙනෙක් වෙනවා. වන්දි ගෙවන්න සිද්ධ වෙනවා. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් වන්දි ගෙවන්න වෙනවා.
දැන් මෙන්න මේ ආකාරයෙන් අපි කරන දේවල් අපි කරා එන ක්‍රමයක් තියෙනවා. ඉතින් මෙන්න මේ නිසා මොකද වෙන්නේ? බොහෝම වාද වේද, කණ්ඩු සරුවල්, පැත්ත ගැනීම, පැත්තකට විරුද්ධ වීම මිනිස්සු අතර විපාක වශයෙන් ඕවට හේතු වෙලා සම්බන්ධ වෙනවා. අවිද්‍යාවෙන් වැහිච්ච මිනිසයාට කර්ම විපාකේ එනකොට ඒකට ප්‍රයෝග සම්පත්තියක් නගා ගන්න බොහොම අමාරුයි. ඔව් ඒකට ඒකාන්තයෙන් වසඟ වෙනවා. හුලඟට අහුවෙච්ච පරණලයක් අහුනොත් පරණලේට ශක්තියක් නැහැ හුලඟට විරුද්ධව වැඩ කරන්න. හුලඟ යන පැත්තට ඒක යනවා. එතන පරණලයක් දාලා බලා හිටියොත් අපෙන් ඇහුවොත් එහෙම මේක යන පැත්තක් ගැන කියන්න මොනවත් පුළුවන්. නැගෙනහිර පැත්තේ හුලඟක් හමාගෙන ආවොත් මේ පරණලේ යන්නේ වස්නාහිරට කියලා කිය හැකියි. පය නැති. එතන ඉන්නවා හාවේ. නැගෙනහිර පැත්තේ හුලඟක් හමාවොත් ඌ කොහටද යන්නේ ඇහුවොත් අපිට ඒක කියන්න බෑ උත්තරේ. ඌට ඕන හුලඟ හමන පැත්තටම දුවලා යන්න ආපහු යන්න පුළුවන්. පරණිලේ ගැන කීයේ හැයි. එනම් මේ පරණිලේ උපමා කළේ අවිද්‍යාවෙන් වැහිච්ච පුද්ගලයාට අවිද්‍යාව සහගතයට. ප්‍රඥාව නැති එකනට. අර හාවට උපමා කළේ ප්‍රඥාව තියෙන එකන. එහෙනම් කර්ම වේගයෙන් හටගන්නේ යම්කිසි බලවේග තියෙනවා. විදහරින්න පුළුවන් බලවේග. අන්නේ ප්‍රතිකර්ම කරපුවා ඒකට ප්‍රතිකර්ම කරලා ඒකෙන් මිදෙන්න ඒ අයට පුළුවන්. හැබැයි යථාර්ථයේ දකින්න දහම් නුවණ පහල කරගන්න පුළුවන් දක්ෂතාවයක් නැති අයට අවිද්‍යාවේ වැහිච්ච අයට ඔක තේරෙන්නේ නැහැ. මොකද වෙන්නේ? කොච්චර හරි මතක් වෙන්නේ. මම වරදක් කළාය. මම මොකද කළේ? මට අපරාධයක් කළා. මේක මට මෙහෙම කළා. ඕකට නම් හොදක් වෙන්න එපා. මොන විදිහෙන් කවුරු කිව්වත් ඔය හිත අයින් කරන්න බෑ. මං කවදා හරි ඔගේ පලිය ගන්නවා. දැන් ඉතින් ඔහම එනවා අදහස. මොන බණ කිව්වත් මොන જાතියක් කිව්වත් එයාට තේරුම් ගන්න බෑ ඉන් එහාට යන්න බෑ. නැගිනහිර පැත්තෙන් බස්නාහිර පැත්තට හුලඟක් හබායිනකොට පරණැලේ බස්නාහිර පැත්තට ගහගෙන යනවා වාගේ. අර කර්ම වේගයත් එක්කලා ආපු අනිත්‍ය අරමුණක් නිසා Tamanට හිත පැරෙන්න ආපු එක. බේරෙන්න බෑ. ඒ පැත්තරම ගෝචර වෙන විදිහට ගමන යනවා. ගිහිලා විනාශ වෙලා යනවා. තවත් විනාශ වෙනවා. අන්න ඒකේ ස්වභාවය. ඒතර තේරුම් ගන්න ඕනේ මේකේ සකස් වෙන ආකාරය. ඔන්නෝම අපි විසින් කරන කර්මයක් විපාක දෙන්න එනකොට අපිට දහම් නුවණින් නැගෙන්න බැරි වුණා නම් ඒකට අවශ්‍ය කරන ප්‍රතිචාර දක්වන මානසිකත්වය ගොඩනගන්න හැකියාවක් නැති අවිද්‍යාවෙන් වැහිච්ච කෙනෙක් වෙලා ඉන්නවනේ. අපිට වෙන කරන්න දෙයක් නැහැ. ඊළාට සිද්ධ වෙන්නේ මොකද්ද? අර පරණැලේ හුලකට ගෝචරුණා වාගේ අපිට කර්ම ශක්තියට ගෝචරලා හිටන් නැහෙන්න තමයි සිද්ධ වෙන්නේ. වෙනස තෝරා ගන්න ඕනේ. කොහොමද මේකෙන් අපි මිදෙන්නේ? සමහරලාට පෙරක් සමහර අය ඔය හාමුදුරන්ට ගිහිල්ලා නම් ආශිර්වාදයක් ගත්තා නම් හරි පූජාවක් දීලා ආශිර්වාද ගත්තා නම් හරි ඔය ආදි වශයෙන් කිව්වොත් යයියන් එහෙනම් කියලා දුවගෙන යනවා. ඔයා කියලා නමුත් කිව්ව මොකද්ද කියලා අහුවම දන්නේ නැහැ. ඉතින් තේරුම් ගන්න ඕනේ කියන ඒවා හොඳට තේරුම් ගන්න. මනස හිනුවණින් අහන්න ඕනේ. මොකද්ද ඒ කිව්වේ? කොහොමද මේ සසරේ ආපු පාපයන්ට ණය ගෙවන්නේ? මම මොකද්ද අද කළේ? මොන જાතිය පිනක්ද කරගත්තේ? ඒතකොට ඒකෙන් ණය ගෙවෙන්නේ කොහොමද? දැන් මේවා ඔක්කොම විග්‍රහ කරලා තියෙනවා යලි හිතන්න ඕනේ. හිතවල තියෙන මෙහෙම ක්‍රමයක් තියෙනවානේ. අපි ඉතින් අසාධාරණයක් කරලා තිබුණා අපරාධයක් කරලා තිබුණා නම් අපි ඒවා නොකර සාධාරණත්වයෙන් යහපත් දේම සිද්ධ කරලා අපිට වන්දි ගෙවන්න බැයිද මේ බුද්ධ ශාසනය කියන එක හරි වටිනවනේ කියලා දකින්න මේ කාලේ විශේෂයෙන් පුළුවන්. මොකද පින් අතර අග්‍රම පින කරගන්න ලැබෙන කාලේ සම්මා සම්බුද්ධ ශාසනය පවතින කාලේ. අන්නේ මෙබඳු කාලයක් ඇරෙන්න අනික් කාලයක 84000ක් පිරිසකට පූර්ණ දාන 84000ක් දුන්නා සියලු ආකාර අංග සම්පූර්ණ. සෝතාපන්න පුද්ගලයාට ඒක බත් හැන්දක් දුන්න දාන පිනක් ලැබෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා. එන ඒ තරම් බලව පිනක් නැතුව නෙමෙයි අර පින් තියෙනවා. නැ සෝතාපන්න පුද්ගලයාට ඒක බත් හැන්දක් බෙදපුවාම ඊට වඩා 100 ගුණයක පිනක් ලැබෙනවා කියලා පේනවා. එහෙනම් මේ මාර්ගයට අනුකූලව බැලුවොත් එහෙම
යම්කිසි ආර්ය උත්තමයන් වැඩ සිටින කාලයක් එනවනම් ඒ වගේම බුද්ධ ශාසනයේ පවතින කාලයක් ශ්‍රී සද්ධර්ම රත්නයේ ශ්‍රවණය කරන්න තියෙන කාලයක් බුද්ධ ශ්‍රාවක ශ්‍රාවිකාන් වශයෙන් ප්‍රගුණ වෙලා හිටන් සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණිය කියන මාර්ගය වඩන පිරිසක් මේ කියන්නා වූ අවස්ථා අති දුර්ලභ මහා වාසනාව අනුත්තර පින්කේ ගොඩ නැගිලා තියෙන ආකාරය මෙන්න මේ නිසා මේ බුද්ධ ශාසනයේ විශේෂ යම්තා දානමාන පූජා සත්කාර අපපස්ථාන සිව්පස අපපස්ථාන ආදී සිද්ධ කරනකොට හැබැයි දැනගෙන කරන්න ඕනේ එන අපිත් ගිහලා කීයක් හරි දීලා වෙලට ආට පිළිගා දීලා ඇව්වෝ එහෙම හරියන්නේ නැහැ මේ මොකද්ද කියලා හොඳට තෝරා ගන්න ඕනේ. ශාසනයේ වටිනාකම දකින්න ඕනේ. දැකලා මෙන්න මෙබඳු වන්නා උත්තම ශාසනයක අභිවෘද්ධියටයි මේ ටික මම මේ කරන්නේ. මට පුළුවන් දේ කර හැකි දේ. ඉතින් එයින් පෝෂණය වෙන්නා වූ රක්ෂණය වෙන්නා වූ ඒ පිරිස් ඒ ආර්ය මාර්ගයේ පූර්ණ්‍ය කිරීමට උපනිශ්‍රී ලබා දෙමි. ඒ කරන්නා වූ කටයුතු සමන්ටත් අනුටත් යහපතට අනුතර පින්කෙත් හා සමානව කටයුතු කරනවා නම් මොනතරම් යහපතක් ලෝකෙට සිද්ධ වෙනවද මේ ශාසනය තව හොඳින් බබලනවා සුද්ධව බබලනවා නම් අනන්ත ලෝක සත්‍යයට කොච්චර යහපතක් සිද්ධ වෙනවද ආදී වශයෙන් කරුණු තේරුම් ගන්න ඕන මෙන්න මේව හරියට වටහාගෙන කරුණු තේරුම් ගත්තාම ඥාන සම්පයුක්ත වෙනවා හිතේ සතුටක් එන්න පටන් ගන්නවා සෝමනස්ස සහගත වෙනවා ඥාන සම්පයුක්ත වෙනවා මෙන්න මේ જાතිය හිතකින් යුක්තව තමන්ට කිසිම ආකාරයෙන් ආත්මලාභයක් කියන එක බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. මේ උතුම් ගුණ නිසාම උතුම් යහපත නිසාම ලෝකෙට සිද්ධ වෙන යහපත නිසාම කරුණා මෛත්‍රිය මුල් කරගෙන තමන්ටත් ලෝකෙටත් නිවන් අවබෝධයේ හේතු වෙන වාසනාව මෙහෙම ආදී මුල් කරගෙන කටනවා නම් උපරිම ඉහළම සිත ලැබෙනවා. සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත උත්කෘෂ්ඨ මහා පිනක් කරන්න හේතු වාසනාව ලැබෙනවා. බලවත්ම පින් මෙන්න මේ જાතිය මහ පින් කරගන්න ලැබුණොත් එහෙම මේ බුද්ධ ශාසනයෙන් බැහැර නැහැ. ඒ જાතිය බලවත් ඒවා. ඉතින් අද ලොකු වාසනාවක් ලැබුණා පිරිත් ඔය ටික තේරුම් අරගෙන එහෙම ඒ ටික කරගත්තොත්. ඒකෙදි මොකද සිද්ධ වෙන්නේ? අන්න එහෙම පිනක් කරගත්තොත් Tamanට තියෙනවා වත්කම. මොනවද? අවැඩ අසාධාරණ වෙච්චට ණය ගෙවන්න. සසරේදී වෙච්ච අවැඩ අසාධාරණ වර්ධ ප්‍රමාදෝස අවංකව සිහි කරන්නේ නැත්නම් බොරුවට සුදනා වෙන්නේ නැතුව. අපි කවුරුත් එහෙම තේරුම් ගන්න ඕනේ. සසරේදී එන්නේ හොදවා කරලා නෙමෙයි. ලෞතර බුදුරත් උන්වහන්සේ ලෞතර බුදුරත් බෝධිසත්ව කාලේ තමන් කරපු වැරදි වැඩ කිව්වා. දේශනා කළා. මං අති මෙහෙම වෙලා තියෙනවා ඉස්සර. බෝධිසත්ව කාලේදී මම මෙහෙම දේවල් කරලා තියෙනවා. ආදි වශයෙන් විවිධ දේවල් පෙන්ලා දුන්නා. ඒවට විපාක වශයෙන් අද මෙහෙම විඳලත් විඳා අවසාන කොටස කියලාත් පෙන්නුවා. එන අනික් අය ගැන මොනවද අපි ගැන මොන කතාවද? ඉතින් තේරුම් ගන්න ඕනේ. සසරේදී අපාතින් අවඩ අසාධාරණ වර්ධ ප්‍රමාදෝස උපවාද අපවාද නිന്ദා අපහත හිඟි හිංසා සිද්ධ වෙච්ච දස අකුසල කර්මයන්ගෙන් කර්මපතයන්ගෙන් එබඳු මාත්‍රයන්ගෙන් යමෙකුට එබඳු අවඩ අසාධාරණ ආදී සිද්ධ වෙච්ච කාල කොච්චර දන්නේ නැහැ පිළිස කොච්චර දන්නේ. ඒ පිළිසර කරපු අපරාධ පාඩු කොච්චර දන්නේ නැහැ. එහෙනම් අපිට කර්ම වේග තියනවා ගෙවන්න නැත්නම් ගෙවන්න තියෙනවා. ගෙවලා නැත්නම් දුකසිය ගෙවනවා නම් ගෙවනවා. ගෙවන්න නැතිව තව අප්‍රමාණ තියෙනවා. අප්‍රමාණ වේදි ප්‍රමාණවත් ඔක්කොම එකතු කළා. නම් කරගත්ත පින නම් අප්‍රමාණයි නිවන් දක්නා ජායි දක්වා ඉවර වෙන්නේ නැති අති උත්කෘෂ්ඨ මහ පින. පිනේ යම්තරමක් අනුමෝදන් කරනවද කරන්න තව තවත් බලවත් වෙනවා මිසක් ගෙවිලා ඉවරන එකක් නෙමෙයි පින කියන්නේ. විශාල වාසනාවන්ත අවස්ථාවක් ලබා ගන්නවා එහෙ පින් කරලා. ඊට පස්සේ මොකද කරන්නේ? අවංකවම අර විදිහට කමා කරලා අපගතියේ මතු එහෙම නොවෙන්න අදිෂ්ඨාන කරගෙන සිහි කරගෙන. අර වෙච්ච සිද්ධිය වල ගෝචර වෙච්ච සත්වයින්ට ඇත්ත වශයෙන් අපි කරලා තියෙන අපරාධය කියලා අවංකව හිතාගේ තේරුම් අරන්. අද මම මේ කළ යහපතින් උන්ට යහපත සිත් පතනවා යහපත කරනවා කියලා. අන්නර කරන්නා වූ සිත් පැතීම හොඳට මනසේ සිහි කරගන්න මේ කරනකොට. ඒ කියන්නේ අනුමෝදනාවදී සිද්ධ කරන ආකාරයක් වෙයි කිව්වේ. අන්න ඒ ආකාරයෙන් අනුමෝදනාව කරනකොට තේරුම් අරගන්න ඕනේ. මෙන්න මෙහෙම දෙයක් අපි අතින් සිද්ධ වෙලා තිබුණනම් අද අපි මේ කරපු යහපත්දී ඒ ලෝක සත්‍යය කොහේ හිටියා කියවන් තැනක හිටියත් ඊයන්නේ විහිදිලා පැටලා පිහිట్లా සුඛිතවිත වෙන්න අපෙන් වෙච්ච වැඩ එකක් නම් 10000ක් යහපත වෙන්න මේ ආදි වශයෙන් අවංකව හිතවිල්ලකින් ඒ විදිහට කරලා අනුමෝදනා කරලා පින්පෙත් පිහිදෝරා පතුරවලා පිහිටවන්න පුළුවන් තමන් පින් කරගෙන
මෙන්න මෙහෙම කරපුවාම අර සත්වෙන්නේ විහිදී පැතිරී පිහිටනවා. විශාල ශක්තියක් ඊයටත් ලැබෙනවා යහපතක් වෙනවා. අපගේ වෛර ක්‍රෝධ තිබෙන ඒවත් දුරු වෙනවා. ඒ වගේම ඒ ශක්තිය එයාට විහිදිලා හිටම් යහපතක් වෙනවා. අපිටත් යහපතක් වෙනවා. ලෝකෙටත් යහපතක් වෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයෙන් දකින්න ඕනේ. අපිට පුළුවන් නැවත වාරයක් ප්‍රයෝග විපත්තියෙන් හටගත්ත ගති විපත්තිය නිසා හටගත්ත උපදී විපත්තිය. උපදී විපත්තිය කිව්වේ අර හැදෙන කනබොන දේවල් පරිසරය පරිහරණය කරලා අපේ මේ කයට හැදෙන විවිධාකාර ලෙඩ රෝග දුක් කරදර පිරිහීම් ඒ වගේම අගහිකම් හැම දෙයක්ම හටගන්නේ අරගෙන හදාගත්ත උපදී විපත්තිය. අන්න ඒක දැඩිව එතෙන්ට ඇදිලටම අපිට විදින විපත. ඒ විපත් තමයි ලෙඩ රෝග පිළිකා අන්තභාග ආදී හැම එකක්ම කියන්නේ ඊට අනුකූලව. ඒතර මොකද වෙන්නේ? අපි ඔන්න ඔය විදිහට දැක්කහම අපිට ඒ කරව පින් කරලා මොදල මනස සිහිනුවණින් සෝමනස්ස සාගතව ඥාන සම්පවිත වෙලා තේරුම් අරගෙන මොන භවයක මොන තැනක හිටියත් ඒ රෝග සත්‍යයට අද මම මේක නෙපින විහිදී පැතිරී පිහිටාවා. ඊයයි සුඛිතම විත වේවා. මේ ආදී වශයෙන් කියලා අපි සිද්ධිය කරන ආශිර්වාදයෙන් අදිෂ්ඨානයන් කරලා අනුමෝදනා කරපුවාම අන්නර ශක්තිය ගිහින් පිහිටනවා. එහෙනම් ණය ගත්ත කෙනාට ණය දුන්නාම ණයෙන් නිදහස් වාගේ. ආයි ණයකාරයා පස්සෙන් ඉන්නේ නැතුව වාගේ. අර කර්ම ශක්තියෙන් හටගත්ත වේගයේ ගෙවා හරින්න පුළුවන් වෙනවා කරුණා මෛත්‍රී හිතකින් ඔයිඩිය කරපු අයට. එතන බුදුරන් වහන්සේ දේශනා කරනවා මෙත්තා සහගත කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම. යම් කෙනෙක් සිද්ධ කරනවා නම් අන්නේ මෛත්‍රී සාන්තිය තුලින්ම තමයි ලෝකයාගේ වෛරයන්ගෙන් මිදෙන්නේ. සතිය ශ්‍රේෂ්ඨයි හේත් වෛරයෙන් නොමිදී. සතර සතිපට්ඨානෙ ශ්‍රේෂ්ඨයි නිවන් දකින්න පුළුවන් හැබැයි වෛරයෙන් මිදෙන්න බෑ. හතුරු කාදර, හිංගි හිංසා, දුක් කරදර නොය වළක්වන්න බෑ. එහෙනම් මොකද කරන්න ඕනේ? මෛත්‍රී සාගත සාන්තිය ඕකයි. මෙත්තා සාගත කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම වලින් ඉතින් අපි හතුරුකම් කරපුගෙන අයින් කරලා ඉන්න ඕනේ. ඊට අපි අපේ වැඩේ ඉස්සර කරලා දෙන්න ඕනේ. හතුරන්ට යහපත කරලා ඉන්න ඕනේ. අපි යන්නේ මිතුරන්ට යහපත කරන්න. හතුරන්ට වයින් එකතු වෙලා. අපි තව තවත් වෙනසෙනකයි කරගන්න. ඉතින් තේරුම් ගන්න ඕනේ හතුරන්ට යහපත කරපුවාම හතුරුකමින් නිදහස් වෙනවා. මිතුරා කියන්නේ අපිත් එක්ක අපි යහපත් නම් අපි එක මිතුර වෙන්නේ යහපත් අය. මේකේ 아무තු දෙයක් කියන්න දෙයක් නැහැ. තව තවත් යහපත් දේවල් කරන එකයි තියෙන එකතු වෙලා. මෙන්න මේ ක්‍රමයේ හරියට තේරුම් අරන් අනුගමනය කළා නම් අර අපේ ශක්තිය අභ්‍යන්තරයේ තිබුණා වූ කර්ම වේගය ගෙවිලා ගියාම අර ඇක්සල් බොඩි කියන එක වැඩි වැඩි තිබිච්ච ශක්තිය ඉවර වෙනවා. කර්ම ශක්තිය ගෙවුණාම ආයි දීප්තිමත් වෙනවා. මොකද උපතින් තිබුණේ මනුෂ්‍ය ගතියෙන් ආයි දීප්තිමත් වෙනකොට. ඒක දැන් අර කුණු එකතු කරන්න ඈතෙන්නේ මස්ලේකයි. ඔවුන් ඔය විලාදි බේත් පොඩ්ඩක් දුන්න ගම අර කුණු ටික දිය වෙලා ගියා. ලෙඩේ ඉවරයි. ඔහොමයි ඒක ඉවර කරගන්න. හැබැයි ඉතින් මොකද දැන් බෙහෙත් විතරක් ඇදලා බලමුකෝ අර නෑ බං උඹට හොඳ වුණාද මට නම් බොන්න බයයි බං ටිකක් උගුර වේරුණ කට වේරුණ ඔහොම කීකී මොකද වෙන්නේ එකක්වත් කෙරෙන්නේ නැහැ කිව්ව දේ අහන්නේ නැහැ තේරෙන්නේ නැහැ කොහොම හරි ලීඩේ අරගන්න තිබුණොත් නම් මොනවා බොරුවක් කියලා හරි කමන්නේ ඒ සමහරගේ වාතය ඉතින් මෙහෙම හිටියොත් එහෙමනම් කවදාවත් කරගන්න අමාරුයි මොකද කර්ම රෝගී ආර විදිහට මුල් වෙලා ප්‍රධානලා හටගත බලවේග වලට සෙල්ලම් කරන්න බෑ රවට්ටන්න බෑ කපටිකම් වලින් අවංක හිතකී යථාර්ථයේ තේරුම් අරගෙන ජීවිතේ වෙනසලා ගියා මට ඒක කමක් නෑ මෙන්න මේ කියනවා මගෙන් වෙච්ච ආවඩ සාධාරණ මෙන්න මං අද යහපත කරගත්ත ලැබිච්ච අවස්ථාවේ ධර්මයේ තේරුම් ගත්ත අවස්ථාවෙන් කිය. ඔන්න ඔය ටික කරගත්තොත් නම් ඒ උනාට ඒකෙනු බේරනවා දෙකෙම බේරෙන්නේ. මෙහෙම කරුණු තෝරා ගන්න ඕනේ. තෝරාගෙන හරියට කටයුතු කළොත් මෙහෙම බේරිලක් ලැබෙනවා. මේ කර්ම වේගය ලෙඩ රෝග වල ක්‍රියාත්මක වෙන්නේ ඔහොමයි බේරින්නෙත් ඔහොමයි ඔය ක්‍රමයේ තේරුම් අරගෙන කටයුතු කරගන්න බොහෝ ලෙඩ රෝග දුරු කරගන්න පුළුවන්.